තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම අදත් අපේ පාඩම සඳහා ඊටමත් ගෞරවයෙන් යුක්තව ආදරයෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සුසංයෝගයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ඉදිරිපත් කරනු ලබන සුවිශේෂී වූ පාඩම් මාලාවේ ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයට නියමිත පාලි විෂයේ පළමු පත්‍රය එහෙම නැත්නම් නිර්දිෂ්ට ග්‍රන්ථ නමින් හැඳින්වෙන ඒ පත්‍රයට අදාළ සුවිශේෂී නිර්දිෂ්ට කොටසක් වන අභිධම්මත්ත සංග්‍රහ කියන කෘතිය පාදකව සිද්ධ කරනු ලබන පාඩම් මාලාවේ තවත් පාඩමකටයි ඔබ සියලු දෙනා අද දවසේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මීට පෙර ආතුව අපි සිද්ධ කරන ලද පාඩම් වලදී අපේ පොඩි හාමුදුරුවන්ට ඒ වගේම සිල්මෑණිවරුන්ට දරුවන්ට මතක ඇති අපි මුල්ම පාඩම් වලදී අභිධර්ම පිටකය පිළිබඳව විශේෂයෙන් අභිධර්මය ආරම්භ වුණේ කොහොමද කියන කාරණාව ඒ වගේම අභිධර්මයේ විකාශනය වුණේ කොහොමද කියන කාරණාව ඊට අමතරව අභිධර්මයේ පිටකයක් වශයෙන් සංග්‍රහ වුණේ කොහොමද කියන එක පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරලා ඉන් අනතුරුව අභිධම්මත්ත සංග්‍රහ කියන කෘතිය සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවේදී අපි පරිච්ඡේද 4ක් පිළිබඳව සමස්ත කෘතිය පරිච්ඡේද 9යි එයින් පරිච්ඡේද 4ක් පිළිබඳව අපි මේ වෙනකොට අපේ සාකච්ඡා කරලා අවසන් කරලා ඉන් අනතුරුව අපි පහුගිය පාඩමේදී පස්වෙනි පරිච්ඡේදයේ ගාථා කිහිපයක් පිළිබඳව නැත්නම් උද්දෘත පාඨ කිහිපයක් පිළිබඳව අපි සාකච්ඡා කරනු ලැබුවා. ඉන් අනතුරුව ඒ දැනුමත් උපයෝගී කරගෙන තමයි අද දවසේදී පාඩම සඳහා අපි හැමෝම සම්බන්ධ වෙන්නේ. හරි. එහෙමනම් අපි අද දවසේදී පාඩම කරා යමු. අභිධම්මත්ත සංග්‍රහය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන 28 වන පාඩම. අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ පස්වන පරිච්ඡේදයේ අභිධම්මත්ත සංග්‍රහයේ පස්වන පරිච්ඡේදයේ 7 වන පාඩයේ සිට ඉදිරියට ඇති උද්දෘත පාඨ කිහිපයක් පිළිබඳව. අපි බලමු මේකේ පළවෙනි කාරණාව ගත්තොත් එහෙම වේහප්පලා අසඤ්ඤ සත්තා සුද්ධා වාසා චේති චතුත්ථ ඥාන භූමීති රූපාවචර භූමි 16 විදා හෝති. එතකොට අපි මීට කලින් පාඩමේදී ඔබට මතක ඇති භූමි පිළිබඳව තමයි සාකච්ඡා කරමින් හිටියේ. රූපාවචර භූමි සම්බන්ධයෙන් මෙතන වේහප්පල අසඤ්ඤ සත්තා සුද්ධාවාසා චේති චතුත්ථ ඥාන භූමි චතුර්ථ ඥාන භූමි තුනක් පිළිබඳව මෙතනදී කතා කරනවා. එතකොට රූපාවචර භූමි ඒ පෙර අපි සාකච්ඡා කරපු භූමි ටිකත් එක්ක එකතු කරලා ගත්තාම 16 විදා 16 වැදෑරුම් භූමි බවට පත් වෙනවා කියන කාරණාව තමයි විශේෂයෙන් මෙතනදී කතා කරන්නේ. හරි එහෙනම් අපි විස්තරාත්මකව බලමු මෙතන මොකක්ද කියන්නේ කියලා. වේහප්පලා එක අපිට මේ පිළිවෙලටම ගන්න පුළුවන්. වේහප්පලා ඊළඟට අසඤ්ඤ සත්තා අසඤ්ඤීතලය අසඤ්ඤ සත්තා සුද්ධාවාසාච ඉති 3 සුද්ධාවාසාච ඉති චතුත්ථ ඥාන භූමි චේති චතුත්ථ ඥාන භූමීති අංක 4 චතුත්ථ ඥාන අසඤ්ඤ සත්තා සුද්ධාවාසාච ඉති චතුත්ථ ඥාන භූමි චේති රූපාවචර භූමි 16 විදා හෝති. එතකොට මේ විදිහට අපිට භූමි 16 වැදෑරුම් භූමි පිළිබඳව අපිට හඳුනා ගන්න පුළුවන් පෙර පාඩමක් සම්බන්ධ කරගෙන. ඒතර මෙතන අවසාන වශයෙන් කියනවා චතුර්ථ ධානයේ
සම්බන්ධයෙන් එතකොට චතුර්ථ ධානයේදී මොකක් ගැනද මෙතන කතා කරන්නේ? චතුර්ථ ධානයට අදාළ භූමි තුනක්. මොනවද? වේහප්පල, ඒ වගේම අසඤ්ඤ සත්ත්‍ය සහ සුද්ධාවාස කියන මේ තුනත් ඒ වගේම චතුර්ථ ධානය. භූමිති රූපාවචර භූමි. මෙතන හතරක් කතා කරනවා. එතකොට අපි මීට පෙර ඉගෙන ගත්තා හතර ඒවා තුනක් අපි කතා කරා. දැන් මෙතනදී මේ හතරත් එක්ක හතරක් 16ක් බවට පත් වෙනවා. එතකොට ඒ පිළිබඳව විග්‍රහ කරනවා ඥානප්පභාව නිබ්බත්තං විපුලම්ඵල මේතේ සම්ති වේහප්පලා. ධ්‍යාන ප්‍රභාවයේ හේතු කොටගෙන විපුල ඵල ඇති කරමින් හටගත් නිසා වේහප්පල කියලා කියනවා. ඒ වගේම සංඥා විරාග භාවනා නිබ්බත් රූප සන්තති මත්තත්තා නත්ති සංඥා තම්මුකේන බුත්තාවශේෂා අරූපක්ඛන්දාච ඒතේ සාන්ති අසඤ්ඤා. මේ අසඤ්ඤී තලය කියන එක ගැන පැහැදිලි කරනවා. සංඥා විරාග භාවනා නිබ්බත් වේ සංඥා විරාගී භාවනාව පදනම් කරගෙන හටගත් රූප සන්තති මත්තත්තා. රූප සන්තතිය මිසක් නැති සංඥාවක් නොමැති නිසා තම්මුකේනෙම අර්ථයෙන් බුත්තාවශේෂා කියන ලද අරූපක්ඛන්දාච අරූපස්කන්ධියෝ කියන අර්ථයෙන් තමයි මෙතන අසඤ්ඤී තල නැත්නම් අසඤ්ඤ නමින් හැඳින්වෙන භූමිය පිළිබඳව ප්‍රකාශ කරන්නේ. අසඤ්ඤා ඒව සත්තානි අසඤ්ඤ සත්තා. ඒ නිසා මේ අසඤ්ඤා ඒව සත්තානි සංඥාවක් නොමැති සත්වයන් ඉන්න නිසා ඒකට කියනවා අසඤ්ඤ සත්ත්ව කියලා. ඒතේපි පනීත රතනාව භාසිතේ කතල නිවාසිනෝ සුද්ධානං අනාගාමී අරහන්තාන මේ වාවාසාති සුද්ධාවාසා. එතකොට අනාගාමී ආදී අරහන්ත ආදීන්ට ආවාස වන නිසා සුද්ධවන්තයින්ට ආවාස වන නිසා ඒවට කියනවා සුද්ධාවාස කියලා. සුද්ධාවාස භූමිය කියලා. අනෝනය පටිඝා භවතෝ වා සුද්ධෝ ආවාසෝ ඒතිස සුද්ධාවාසෝ. ඒ වගේම පටිඝාදී ආශ්‍රවයන්ගෙන් තොර වෙච්ච භූමියක් වන නිසා සුද්ධාවාස කියලාත් කියනවා. ඒ විදිහට පැහැදිලි කරනවා. ඊළඟට අවිහා අතප්පා සුදස්සා සුදස්සී. අවිහා අතප්පා සුදස්සා සුදස්සී අකනිට්ඨා චේති. සුද්ධාවාස භූමි පංචවිධා හෝති. එතකොට මේ සුද්ධාවාස භූමි නැවත කොටස් 5කට බෙදෙන ආකාරය තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. මොකද්ද කියන්නේ? අවිහා අතප්පා එකයි අතප්පා සුදස්සා සුදස්සී අකනිට්ඨා චේති. සුද්ධාවාසා භූමි පංචවිධා හෝති. සුද්ධාවාස භූමි පස්වැදෑරුම් වෙනවා. කොහොමද? අවිහ භූමිය නැත්නම් අවිහ තලය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම අතප්ප භූමිය නැත්නම් අතප්ප තලය, ඊළඟට සුදස්ස භූමිය නැත්නම් සුදස්ස තලය, සුදස්සී භූමිය නැත්නම් සුදස්සී තලය, ඊළඟට අකනිට්ඨා තලය එහෙම නැත්නම් අකනිට්ඨා භූමි විදිහට ඔන්න සුද්ධාවාස භූමි 5ක් අපිට හඳුනා ගන්න පුළුවන්. අකනිට්ඨා චේති අකනිට්ඨාච ඉති යනුවෙන් සුද්ධාවාසා භූමි. සුද්ධාවාස භූමීන් පංචවිධා හෝති. පංච ප්‍රකාර වේ. ආකාර 5කින් අපිට හඳුනා ගන්න පුළුවන් සුද්ධාවාස භූමි. මේ ගැන විග්‍රහයක් කරනවා. අප්පකේන කාලේන අත්තනෝටානං න විජහන්තිති අවිහා. අප්පකේන කාලේන අල්ප කාලයකින් අත්තනෝටානං තමන්ගේ ස්ථානයන විජහන්තිති බැහැර කරන්නේ නැති නිසා ඒකට කියන අවිහා කියලා. එහෙනම් දීර්ඝ කාලයක් මේ ලෝකයේ ජීවත් වන නිසා තමයි ඒකට අවිහ කියන නමින් හඳුන්වන්නේ. අල්ප කාලයකින් තමන්ගේ තැන බැහැර කරන්නේ නැති නිසා.
න කේනචි තප්පන්තිති අතප්පා. එතකොට අතප්පේ ගත්තොත් එimhe න කේනචි තප්පන්තිති වෙනත් කෙනෙකුට හෝ වෙනත් දෙයකින් තැවීමක් නැති නිසා තැවීමක් කනගාටුවක් පීඩාවක් දැවීමක් තැවීමක් ඇති නොවන නිසා ඒ දිව්‍ය ලෝකයට කියනවා අතප්පා කියලා. ඒ අතප්පා කියන සුද්ධාවාසය. ඊළඟට පරම සුන්දර රූපත්තා සුකේන දිස්සන්තීති සුදස්සා. ඒ වගේම තමයි පරම වූ සුන්දර රූපයක් වගේම සැපයන් දක්නට ලැබෙන නිසා සුදස්සා කියලා කියන සුද්ධාවාසය. ඊළඟට සුපරිසුද්ධ දස්සනත්තා සුකේන පස්සන්තීති සුදස්සිනෝ. එතකොට ඊටමත් පිරිසිදු දර්ශනයන් නැති ඒ වගේම සැපයන් නැති ඇති බවක් දකින්නට ලැබෙන නිසා ඒ භූමියට කියනවා සුදස්සී කියලා. ඒ වගේම උක්කට්ට සම්පත්තිකත්තා නත්ති ඒතේසං කනිට්ට භාවෝ. ඒතර උසස් සම්පත් වලින් සමන්විතව ඒ වගේම කනිෂ්ඨ භාවයක්, ඒ කියන්නේ අනිකුත් සුද්ධාවාසයන්ට සාපේක්ෂව කිසිම දෙයක අඩු බවක් නැති නිසා, වැඩි බවක් මිස අඩු බවක් නොමැති නිසා, කනිෂ්ඨ භාවයක් නොමැති නිසා ඒ භූමියට කියනවා අකනිට්ඨ කියලා. ඉතින් මේ විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන් මේ එක් එක් සුද්ධාවාසයන් පිළිබඳව. ඊළඟට ආකාසානංචායතන භූමි, ආකාසානංචායතන භූමි, විඤ්ඤාණංචායතන භූමි, ආකින්චඤ්ඤායතන භූමි, නේව සංඥා නාසඤ්ඤායතන භූමි චේති ආරුප්ප භූමි චතුබ්බිදා හෝති. ඔන්න අරූපාවචර භූමි හතර ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒකට අපි කාමාවචර කතා කරා, රූපාවචර කතා කරා. දැන් මෙතන කතා කරනවා අරූපාවචර භූමි ගැන. එහෙනම් මොනවද? ආකාසානංචායතන භූමි. ආකාසානංචායතනය කියන ධාන භූමිය. ඊළඟට දෙක විඤ්ඤාණංචායතන භූමිය. අංක 3 ආකින්චඤ්ඤායතන භූමිය. අංක 4 නේව සංඥා නාසඤ්ඤායතන භූමිය. යනුවෙන් ආරුප්ප භූමි, අරූපාවචර භූමි චතුබ්බිදා හෝති සිව්වැදෑරුම් වෙයි. හතර ආකාර වෙයි. මේකේ අර්ථය පැහැදිලි. ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනය කියලා අපිට හඳුනා ගන්න පුළුවන් අරූපාවචර භූමි හතරක් පිළිබඳව. එතකොට මේ භූමි හතර ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ අංක 9 යටතේ 5 වන පරිච්ඡේදයේ. ඊට පස්සේ 10 වන ගාථාවෙන් අපිට තවත් වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ. අපි බලමු මොකද්ද මේකේ පැහැදිලි කරන්න කියලා. පුතුජ්ජනා න ලබ්බන්ති සුද්ධාවාසේසු සබ්බතා සෝතාපන්නාච සකදාගාමිනෝ චාපි පුග්ගලා. ඒතර මෙතන මේ සුවිශේෂී කාරණාවක් පැහැදිලි කරනවා. අපි මේකේ අන්වය සකස් කරගමු. පුතුජ්ජනා න ලබ්බන්ති සුද්ධාවාසේසු සබ්බතා සෝතාපන්නාච සකදාගාමිනෝ චාපි පුග්ගලා. මේ ගත්තොත් පුතුජ්ජනා කියන එක අපි පළවෙනි වචනේ හැටියට ගමු. පුතුජ්ජනා සෝතාපන්නාච, පුතුජ්ජනා සෝතාපන්නාච සකදාගාමිනෝ චාපි පුග්ගලා. සකදාගාමිනෝ චාපි පුග්ගලා. සුද්ධාවාසේසු
සුද්ධාවාසේසු සබ්බතා අංක 6 න ලබ්බන්ති. එතන මේ විදිහට අපිට පුළුවන් මේ ගාථාවේ නැත්තම් පස්වෙනි පරිච්ඡේදයේ ඉදිරිපත් වන 10 වන ගාථාවේ අන්වය සකස් කරගන්න. එතකොට දැන් මේකේ අර්ථවලට අපි ගියොත් එම පුතුජන. එතකොට මේ පෘථග්ජනයෝ. පෘථග්ජන શબ્දය අපිට ත්‍රිපිටක සාහිත්‍යයේ යෝගම් බෞද්ධ සාහිත්‍ය තුළ නිතරම හමු වන වචනයක්. සබ්බේ පුතුජනා උම්මත්තකා ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනාවන් ඒ වගේම ආර්ය පුද්ගලයන් සම්බන්ධයෙන් කතා කරනකොට ඊට ප්‍රතිපක්ෂව පෘථග්ජන පුද්ගලයන් පිළිබඳව කරන සාකච්ඡාවන්හිදී අපිට මේ පුතුජන කියන શબ્දය හමු වෙනවා. එතකොට පුතුජනා පෘථග්ජනයෝද ඒ වගේම සෝතාපන්නාච සෝවාන් වූහුද සෝවාන් වූ තැනැත්තන්ද පෘථග්ජනයන්ද සෝවාන් වූ තැනැත්තන්ද සකදාගාමිනෝ චාපි පුද්ගලා සකදාගාමිනෝ චාපි පුද්ගලා සකෘදාගාමී වූ පුද්ගලයන්ද පෘථග්ජනයන්ද සෝවාන් තැනැත්තන්ද ඒ වගේම සකෘදාගාමී වූ තැනැත්තන්ද සුද්ධාවාසේසු සුද්ධාවාස ලෝකයන්හි සුද්ධාවාස ලෝකයන්හි විශේෂයෙන් මෙතන කියන්නේ පංච සුද්ධාවාස. අපි ඉස්සෙල්ලා නම් කරා මීට පෙර පංච සුද්ධාවාසයන්. ඒ සුද්ධාවාසයන්හි සබ්බතා සර්ව ප්‍රකාරයෙන් න ලබ්බන්ති නොලැබෙති. එහෙමනම් අපි මීට කලින් කතා කරපු පංච සුද්ධාවාසයන් අපි මෙතන කතා කරා අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සී සහ අකනිට්ටා කියන විදිහට සුද්ධාවාස නැත්නම් ඒ තල පහක් පිළිබඳව අවිහය, අතප්පය, සුදස්සා, සුදස්සී සහ අකනිට්ටා කියන මෙන්න මේ පංච සුද්ධාවාස භූමිවල පෘථග්ජන පුද්ගලයන්ට ඒක අපි දැන් පුතුජනා කියලා කිව්වේ පුතුජනා ඊළඟට සෝතාපන්නා සකදාගාමිනෝ පෘථග්ජනයන්ට සෝවාන් තැනැත්තොන්ට සකෘදාගාමී පුද්ගලයන්ට කියන මේ අයට මේ සුද්ධාවාස භූමිවල උපත ලැබීමේ හැකියාවක් නැත. න ලබ්බන්ති නොලැබෙති. සබ්බතා සර්ව ප්‍රකාරයෙන්ම න ලබ්බන්ති නොලැබෙති. එතකොට එහෙනම් මේ භූමිවල උපත ලැබීමේ හැකියාව තියෙන්නේ අනාගාමී සහ අරහත් අයට කොහොමද යන්නේ? අනාගාමී තැනැත්තන්ට පමණයි කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. අනාගාමී භූමිය හැටියටත් අපිට මේවා ඒ නිසා හඳුනා ගන්න පුළුවන්කම තියෙන පංච සුද්ධාවාස භූමි හැටියට. හරි. එහෙනම් ඒ කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට අරියානෝපලබ්බන්ති අසඤ්ඤා පාප භූමිසු අසඤ්ඤා පාය භූමිසු සේස ඨානේසු ලබ්බන්ති අරියානරියා පිච අරියානෝපලබ්බන්ති අසඤ්ඤා පාය භූමිසු සේසට්ඨානේසු ලබ්බන්ති අරියා අනරියා පිච ඉදමෙත්ත භූමි චතුක්කං. මේ භූමි චතුස්කය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරි. අපි බලමු එහෙනම් මොනවද භූමි චතුස්කයේදී සාකච්ඡා කරන්න කියලා. අපි මේකේ අන්වය සකස් කරගමු. ඊට කලින් අපි නැවත වතාවක් කියවලා ඉඳිමු.
අරියා නෝපලබ්බන්ති අසඤ්ඤාපාය භූමිසු සේසට්ඨානේසු ලබ්බන්ති අරියා අනරයා පිච ඉදමෙත්ථ භූමි චතුක්කං. හරි. අසඤ්ඤා අපාය භූමිසු. මෙතන අසඤ්ඤාපාය භූමිසු අපිට හම්බ වෙනවා අසඤ්ඤා සංදි වෙලා තියෙන්නේ අසඤ්ඤා අපාය. ඒක අසඤ්ඤාපාය අසඤ්ඤාපාය අසඤ්ඤා අපාය අසඤ්ඤාපාය. ඊළඟට සේසට්ඨානේසු කියන වචනේ සේසට්ඨානේසු සේස දිත්ත වෙලා සේස ධන ඨානේසු සේසට්ඨානේසු සේස ධන ඨානේසු සේසට්ඨානේසු. ඊළඟට අරියා අනරි අරියා අනරියා අරියා ධන අනරියා අරියා සහ අනරියා ආර්ය සහ අනාර්ය ඒක අරියානරියා වෙලානේ. අරියා අනරියා අරියානරියා සංදි වෙලා. ඔය විදිහට සංදි පද තුනක් යෙදෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් මේ ගාථාව තුළ. එතකොට බලන්න අරියානෝපලබ්බන්ති අසඤ්ඤාපාය භූමිසු සේසට්ඨානේසු ලබ්බන්ති අරියා නරයා පිච ඉදමෙත්ත භූමි චතුක්කං ඉදමෙත්ත භූමි චතුක්කං අසඤ්ඤාපාය භූමිසු අංක 1 අසඤ්ඤාපාය භූමිසු අරියා නෝපලබ්බන්ති අරියා නෝපලබ්බන්ති සේසට්ඨානේසු සේසට්ඨානේසු අරියා අනරියාපිච අනරියාපිච සේසට්ඨානේසු අරියා අනරියාපිච ලබ්බන්ති. 7 එත්ත ඉදං භූමි චතුක්කං. එතකොට මෙතන පැහැදිලි කරනවා අපි දැන් පිළිවෙලට ගත්තොත් එහෙම අසඤ්ඤාපාය භූමේසු අසඤ්ඤී වූ අපාය භූමියෙහි අපාය භූමියෙහි අරියා ආර්ය පුද්ගලයෝ නෝපලබ්බන්ති උපත නොලබති න උපලබ්බන්ති දක්නට නොලැබෙති. ඒ වගේම සේසට්ඨානේසු සුද්ධාවාසයන් ඒ වගේම අපාය අසඤ්ඤී තලයේ හැර අනිකුත් ස්ථානවන්හි අරියා ආර්යෝද අනරියාපිච අනාර්යෝද නැත්තං පෘථග්ජනයෝද ලබ්බන්ති ලැබෙති. සම්භවය වෙනවා හට ගන්නවා උපදිනවා කියන එකයි එතනින් අදහස් කරන්නේ. ඊට පස්සේ මේ කොටස මේ පර්වය නැත්නම් මේ කොටස අවසන් කරනවා එත්ත
ඉදං ඉදමෙත්ත කියන තැන එතනත් අපිට අර පෙර වගේම සංදි පදයක් තියෙන්නේ ඉදං එත්ත මෙහි මේ කියන එකයි එත්ත මේ එත්ත මෙහි මෙහි කියන්නේ මෙතන වීතිමුත්ත සංග්‍රහය ගැන අපි කතා කරමින් ඉන්නේ. එතකොට වීතිමුත්ත සංග්‍රහයෙහි ඉදං මේ භූමි චතුක්කං අපාය ආදි කොට ඇති භූමි චතුස්කය තමයි මෙතෙක් විස්තර කරන ලද්දේ කියන කාරණාව තමයි අවසාන වශයෙන් අර සමෝදාන වාක්‍යයකින් ගලපලා තියෙන්නේ. ඊට පස්සේ අපාය පටිසන්ධි කාම සුගති පටිසන්ධි රූපාවචර පටිසන්ධි ආරුප්ප පටිසන්ධි චේති චතුබ්බිදා හෝති පටිසන්ධි නාම. පටිසන්ධිය කොටස් හතරකින් සමන්විතයි කියලා කියනවා. අපි එකිනෙක ගත්තොත් එහෙම අපාය පටිසන්ධි අපාය පටිසන්ධි කාම සුගති පටිසන්ධි රූපාවචර පටිසන්ධි ආරුප්ප පටිසන්ධි ච ඉති පටිසන්ධි නාම. චතුබ්බිදා හෝති. මේ විදිහට අපිට මේක අන්වය සකස් කරගන්න පුළුවන්. ලොකු වෙනසක් නැහැ. අවසාන කොටස විතරයි වෙනස් වෙන්නේ. 1 2 3 4 5 7 6 කියලා වෙනස් වෙනවා එතන. ඒ හැරෙන්න ලොකු වෙනසක් නැහැ. හරි. එතකොට මොකද්ද කියන්නේ? මෙතන මේ ප්‍රතිසන්ධි චතුස්කය ගැන කතා කරන්නේ. ප්‍රතිසන්ධි චතුස්කය. එතකොට අපාය පටිසන්ධි අපාය ප්‍රතිසන්ධිය ඒ වගේම කාම සුගති පටිසන්ධි කාම සුගති ප්‍රතිසන්ධිය රූපාවචර පටිසන්ධි රූපාවචර ප්‍රතිසන්ධිය ආරුප්ප පටිසන්ධි අරූපාවචර ප්‍රතිසන්ධිය චේති යනුවෙන් පටිසන්ධි නාම ප්‍රතිසන්ධිය නම් චතුබ්බිදා හෝති චතුර්විධ වෙයි. කියන්නේ සිව්වැදෑරුම් වෙයි. ආකාර 4කට අපිට ප්‍රතිසන්ධිය හඳුනා ගන්න පුළුවන්. අපාය පටිසන්ධි කාම සුගති පටිසන්ධි ඒ වගේම රූපාවචර පටිසන්ධි සහ අරූපාවචර පටිසන්ධි කියන ආකාරයට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපායේසු පටිසන්ධි අපාය පටිසන්ධි. එතකොට මෙතන අපාය පටිසන්ධි කියලා කියන අපායේසු පටිසන්ධි. ඒ කියන්නේ අපායන්හි පිළිසිඳ ගැනීම ප්‍රතිසන්ධිය ලැබීම තමයි අපාය පටිසන්ධි කියලා කියන්නේ. ඒවං සේසේසුපි මෙසේම අනෙක්කේ වගේ එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ කොහොමද එන්නේ? අපායේසු පටිසන්ධි අපාය පටිසන්ධි කාම සුගතිසු පටිසන්ධි කාම සුගති පටිසන්ධි රූපාවචර භූමීසු නැත්නම් රූපාවචරේසු පටිසන්ධි රූපාවචර පටිසන්ධි ආරුප්පේසු පටිසන්ධි නැත්නම් ආරුප්ප භූමීසු පටිසන්ධි ආරුප්ප පටිසන්ධි. ඔය විදිහට අපිට මේ හතර පිළිබඳව එකිනෙක වෙන වෙන වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි යමු ඉස්සරහට. දහතුන තත්ත අකුසල විපාකෝ පෙක්කා සහගත සන්තීරණං අපාය භූමියං ඔක්කන්තික්කනේ පටිසන්ධි හුත්වා තතෝ පරං භවංගං පරියෝසානේ චවනංච හුත්වා වොච්චිජ්ජති අයමේකා වා පාය පටිසන්ධි නාම.
ඔන්න අපාය පටිසන්ධි කියන්නේ මොකක්ද කියන එක එතන පැහැදිලි කරනවා. කුසල විපාකෝ පෙක්කා සහගත සම්තීරණම් පන කාමසුගතියං මනුස්සානං ජච්ඡන්දාදී හීන සත්තානංචේව බුම්මන් නිස්සිතානංච විනිපාතිකාසුරානංච පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තති. හරි අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. තත්ත පද පිළිලක් බලමු මේ විදිහටම තියෙනවද කියලා. තත්ත අකුසල විපාක මෙතන විපාකෝ කියන තැන උයන්න තියෙනවා උපේක්ඛා සහගත තන්තීරණ. උපේක්ඛා සහගත සම්තීරණ අංක 3. අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ. අපාය භූමියං සම්තීරණං අපාය භූමියං. ඊළඟට ඔක්කන්තික්කනේ පටිසන්ධි හුත්වා. ඔක්කන්තික්කනේ පටිසන්ධි හුත්වා තතෝ පරං තතෝ පරං භවංගං පරියෝසානේ. 8 භවංගං පරියෝසානේ 9 භවංගං පරියෝසානේ චවනංච හුත්වා 10 චවනංච හුත්වා වච්චිජ්ජති 11 වච්චිජ්ජති අයං ඒකාව අපාය පටිසන්ධි නාම. ඒකාව අපාය පටිසන්ධි නාම. එතකොට මෙතනින් එක කොටසක් මේකේ අවසන් වෙනවා. ඊට පස්සේ අපි අර්ථයත් එක්ක වෙන් කරගමු. මෙතනින් වෙන් වෙනවා. ඊළඟට කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණම් පන. කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණම් පන 14 කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණම් පන කාමසුගතියං 15 කාමසුගතියං මනුස්සානං 16 කාමසුගතියානං මනුස්සානං ජච්ඡන්දාදී හීන සත්තානං චේව. ජච්ඡන්දාදී ජාත්‍යන්ද කියන එකයි 17 හීන සත්තානං චේව 17 ජච්ඡන්දාදී හීන සත්තානං චේව
බුම්ම නිස්සිතානං විනිපාතිකා සුරානංච. බුම්ම නිස්සිතානං 18. බුම්ම නිස්සිතානංච විනිපාතිකා සුරානංච. විනිපාතිකා සුරානංච. 19. විනිපාතිකා සුරානංච පටිසන්ධි භවංග චුති වශයෙන්. පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තති. අංක 21. හරි. ටිකක් දීර්ඝ ඡේදයක්. මේ අර්ථය ඊතරම් අපහසු නෑ. පැහැදිලි අර්ථයක් ප්‍රකාශ වෙන්නේ. අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. එතකොට මෙතන කියන මොකද්ද? තත්ත අකුසල විපාකෝ. තත්ත කියන්නේ අපි මේට පෙර කතා කරපු මේ හතර වැදෑරුම් ප්‍රතිසන්දි අතරින් අකුසල විපාකෝ. අකුසල විපාක වූ උපේක්ඛා සහගත සම්තීරණං. උපේක්ෂා සහගත සම්තීරණ සිත. අපාය භූමියං. අපාය භූමියේහි ඔක්කාන්තික්කනේ ප්‍රතිසන්දි අවස්ථාවෙහි නැත්නම් ප්‍රතිසන්දි ෂණයෙහි පටිසන්ධි හුත්වා ප්‍රතිසන්දිය ලැබ තතෝ පරං එයින් අනතුරුව භවංගං භවාංගවද පරියෝසානේ අවසානයේහි චවනංච හුත්වා චුති වශයෙන්ද වොච්චිජ්ජති සිඳෙන්නේය. අයං මෙය ඒකාව අපාය පටිසන්ධි නාම. එකම අපාය ප්‍රතිසන්ධිය නමින් හඳුන්වනවා. ඔන්න අපාය ප්‍රතිසන්ධි කියන එක විස්තර කරනවා. ඊළඟට කුසල විපාකං. කුසල විපාක වූ උපේක්ඛා සහගත සම්තීර්ණම් පන. උපේක්ඛා සහගත සම්තීර්ණ සිත කාම සුගතියං. කාම ස්වර්ගයේහි මනුස්සානං මනුෂ්‍යයන් අතරින් ජච්ඡන්දාදී හීන සත්තානංචේව. ජාති අන්ධ කියන උපතින්ම අන්ධ. ඒ වගේම ජාති බදිරාදී වූ හීන සත්වයන්ටද. උපතින්ම ගොළු, උපතින්ම බිහිරි ආදී හීන ජාතික සත්වයන්ටද බුම්ම නිස්සිතානං. භූම්‍යස්ත දෙවියන්ටද. බුම්ම නිස්සිතානං. භූමාටු දෙවියන් කියන නමෙන් හඳුනන සිංහලට ගත්තම භූමාටු භූම්‍යස්ත කියන වචනය. එතකොට පොළවට අධිග්‍රහිත දෙවියන්ට. විනිපාතිකා සුරානංච. විනිපාතික අසුරයන්ටද. නැත්නම් විමාන ප්‍රේතයෝ කියන නමෙන් හඳුනන විමාන ප්‍රේතයන්ටද. පටිසන්ධි භවංග චුති වශයෙන් ප්‍රතිසන්ධි වශයෙන් භවාංග වශයෙන් චුති වශයෙන් පවත්තති පවති. එතකොට මේ විදිහට ඒ භූමීන්හි පුද්ගලයන්ගේ උපත ලැබීම ඒ සිත්වලට අනුව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ තුලින් පැහැදිලි කරන්නේ. හරි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මහා විපාකානි පනට්ඨ සබ්බත්තාපි කාමසුගතියං පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තಂತಿ. ඉමානි නව කාමසුගති පටිසන්ධයෝ නාම. සාපනායං දසවිදාපි කාමාවචර පටිසන්ධි චේවච සංඝහං ගච්ඡanti. තවත් ආකාරයකට මේක විග්‍රහ කරනවා. අට්ඨ මහා විපාකානිපන. මේකේ අර්ථය පැහැදිලි. අට්ඨ මහා විපාකානිපන ඒ කියන්නේ කාමාවචර මහා විපාක 8. කාමාවචර මහා විපාක 8 සබ්බත්තාපි කාමසුගතියං. සබ්බත්තාපි සියලු ආකාරයේ කාම ස්වර්ගයේහි සියලුම කාම ස්වර්ගයන්හි
සබ්බත්තාපි කාමසුගතියං පටිසන්ධි භවංග චුති වශයෙන් ප්‍රතිසන්ධි වශයෙන් භවංග වශයෙන් හා චුති වශයෙන් ප්‍රතිසන්ධි වශයෙන් භවංග වශයෙන් සහ චුති වශයෙන් පවත්තන්ති පවතිති. ඉමානි නව මෙන්න මේ කියන නවය මේ නවය කාමසුගති පටිසන්ධයෝ නාම මෙන්න මේ නවය හඳුන්වනවා කාමසුගති ප්‍රතිසන්ධි කියලා. කාමසුගති ප්‍රතිසන්ධි. ඒ වගේම සාපනායන් දසවිධාපි මේ දසවැදෑරුම් ආකාරය නැත්නම් අහේතුක සහේතුක වශයෙන් ආකාර 10කින් සමන්විත වූ මේ ප්‍රතිසන්ධිය කාමාවචර පටිසන්ධි චේවච කාමාවචර ප්‍රතිසන්ධියයිද යනුවෙන්ද සංඝහං ගච්ඡති සංග්‍රහයට ගමන් කරන සංග්‍රහයට යයි. නැත්නම් ප්‍රභේදගත වෙයි කියන කාරණාව තමයි ඒ තුළ පැහැදිලි කරලා තියෙන්නේ. හරි. පියමු ඉස්සරහට තේසු චතුන්නං අපායානං තේසු චතුන්නං අපායානං මනුස්සානං තේසු චතුන්නං අපායානං මනුස්සානං විනිපාතිකා සුරානංච ආයුප්පමාන ගණනාය නියමෝ නත්ති. තේසු චතුන්නං අපායානං මනුස්සානං විනිපාතිකා සුරානංච ආයුප්පමාන ගණනාය නියමෝ නත්ති. මොකද්ද මෙතනින් කියන්නේ? තේසු 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 චතුන්නං අපායානං තේසු චතුන්නං අපායානං මනුස්සානං චතුන්නං අපායානං මනුස්සානං විනිපාතිකා සුරානංච විනිපාතිකා සුරානංච විනිපාතික සුරයන්ගේද ආයුප්පමාන ගණනාය ආයුප්පමාන ගණනාය ආයුප්පමාන ගණනාය නියමෝ නත්ති. ආයුප්පමාන ගණනාය නියමෝ නත්ති. නියමයක් නැත. එතකොට බලන්න මෙතන තේසු තේසු කියලා කිව්වේ මේ මුලින් කතා කරපු මේ ප්‍රතිසන්ධි ස්ථාන. ඒ ප්‍රතිසන්ධි ස්ථාන අතරින් චතුන්නං අපායානං සතර අපායට අයත් සත්වයින්ගේ මේ ප්‍රතිසන්ධි ස්ථාන වලින් සතර අපායගාමී සත්වයන්ගේ ඒ වගේම මනුස්සානං මිනිසුන්ගේ සහ විනිපාතිකා සුරානංච විනිපාතික සුරයන්ගේ විනිපාතික අසුරයන්ගේද ආයුප්පමාන ගණනාය ආයුෂ ප්‍රමාණයේ ගණනය කිරීමක් නියමෝ නත්ති නියමාකාරව දක්නට නැත. එතකොට සතර අපායේ උපදින සත්වයන්ගේ ආයුෂ ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා නිශ්චිතව දක්වන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒ වගේම මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා නිශ්චිතව දක්වන්නට පුළුවන් කමක් නැහැ. කර්මානුරූපීව එක එක සත්වයාගේ ආයුෂ ප්‍රමාණය වෙනස් වෙන නිසා. ඊළඟට විනිපාතිකා සුරානංච විනිපාතික සුරයන්ගේත් විනිපාතික සුරයන්ගේත් ආයුෂ ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා දක්වන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒක වෙනස් වෙනවා. එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා තමයි මෙතන මේ විදිහට විග්‍රහ කරලා තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඒක තවදුරටත් විස්තර කරනවා.
ආපායික මනුස්සායු පරිච්ඡේදෝ න විජ්ජති තතාහි කාලෝ මන්දාතා යක්ඛාකේ චිරායතෝ. එතන පැහැදිලි කරනවා නරකයේහි කර්මයේම ප්‍රමාණය. නරක අපායෙහි කර්මය අනුවම තමයි ආයුෂ ප්‍රමාණය තීරණය වෙන්නේ. යම්තාක් කර්මක්ෂයට නොයේද ඒතාක් සත්‍යයෝ සිටිනාහ. කර්මය ඡය වෙන්නේ නැද්ද යම්තාක්කල් ඒතාක්කල් එහි සත්‍යයෝ ජීවත් වෙනවා. සෙසු අපායන් හිද එසේම. එතකොට අනික් අපායන් තුනෙත් නරක තිරිසන් ප්‍රේත අසුර කියන සියල්ලේම తত্ত্বය ඒ හා සමානයි. භූමාට දෙවියන්ටද කර්මයේම ප්‍රමාණය. භූමාස්ත දෙවියන් පෘථුවියට නැත්නම් පොළවට අධිග්‍රහිත දෙවියන්ටත් කර්මයේම ප්‍රමාණය කර්මයේ පදනම් කරගෙන. ඒ නිසා ඒ අයටත් නිශ්චිත වශයෙන් ආයුෂ ප්‍රමාණයක් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ අයගෙත් කර්මය ඡය වුණාම ඒ කුසල කර්මයන්ගේ ශක්තිය පිරිහුණාම ඔවුන්ගේ ආත්මය පිරිහෙනවා. ඒ නිසා එක එක දෙවියන්ට එක එක ආයු ප්‍රමාණයන් තමයි ඉදිරිපත් වෙන්නේ. එහි උපන්නා වූ සමහර දේවතා කෙනෙක් සප්තාහයකුත් සිටිනාහ. එතකොට ඒ විදිහට දැන් භූම්‍යස් දෙවියෝ ගත්තාම ඇතැම් අය ගේ ආයුෂ කාලේ දවස් 7ක් වෙන්නත් පුළුවන්. සත්තාහය කියලා අහයක් කියන්නේ දවසක්. සත්තාහය කියලා කියන්නේ දවස් 7ක් වෙන්නත් පුළුවන්. දවස් 7ක් වෙන්නත් පුළුවන්. සමහර කෙනෙක් අර්ධ මාසයක්. සමහර දෙවි කෙනෙක්ගේ ආයුෂය ගත්තාම අඩ මාසයි දින 15ක් වගේ කාලයක්. සමහර කෙනෙක් මාසයක්. සමහර කෙනෙක් මාසයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙක් කපකුත් සමහර අය ගත්තාම කල්පයක් වෙන්නත් පුළුවන්. එතකොට දින 7 සිට කල්පය දක්වා දිවෙන අවිනිශ්චිත වූ කාල සීමාවන් තමයි එවැනි සත්වයන්ගේ ආයුෂ ප්‍රමාණයන් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. යෝ චිරං ජීවති සෝ වස්ස සතං අප්පං වා බිහියෝ ဒ ුතියං වස්ස සතං න පාපුනාති. එතකොට ඒ කාරණාව තමයි පැහැදිලි කරන්නේ. යම් කිසි කෙනෙක් බොහෝ කල් ජීවත් වෙනවා නම් වස් අවුරුදු 100ක් වෙන්න පුළුවන්. ඊට වඩා අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ဒ ුතියං වස්ස සතං න පාපුනාති. දෙවෙනි අවුරුදු 100කටපත් වෙන්නේ නැහැ කියන කාරණාව. ඊට පස්සේ මෙසේ මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ඒකදේශයකින් පිරිසිද බුද්ධෝත්පාදයේ මනුෂ්‍යයන්ගේ ආයුෂ ප්‍රමාණය මතුගෙන වදාළ බැවිනදු ආදි කල්පයේහි අසංඛ්‍ය ප්‍රමාණ ආයුත මිනිසුන්දු ඇති බැවින් මෙසේ මනුෂ්‍යයන්ගේද ආයු ඒකදේශයක් මුත් සියල්ල නොපිරිසුන් බැවින් මේ හැම සිතා චතුන්නං අපායන් යනාදී කියව්. ඒතර මනුෂ්‍යයන් ගත්තත් එහෙම එක් එක් බුද්ධ කල්පය ගත්තාම ආයුෂ ප්‍රමාණය එකිනෙකාට වෙනස්. නේ වර්තමානයේ ගත්තාම අපිට පැහැදිලි එක් එක් පුද්ගලයන් නිශ්චිත වශයෙන් අපිට ගණනය කරන්න බෑ. නේ අපි සාමාන්‍ය හිතනවා උපරිම ආයුෂ කාලෙ මෙච්චර ප්‍රමාණයක් කියලා. නමුත් අර ඉස්සලා අපි කතා කරපු අර දෙවියන්ගේ ආයුෂ පිරිහුණාම මැරෙනවා වගේ දවස් 7න් මැරෙන්න පුළුවන්, 15න් මැරෙන්න පුළුවන්, ඒ අතරතුර මැරෙන්නත් පුළුවන්, මාස ගණනාව ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම උපරිම ආයුෂ වින්දනය කරලා සාමාන්‍ය කාලානුරූපීව ගත්තාම අවුරුදු 100ක් 120ක් ජීවත් වෙලා මරණයටපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට ඇතැම් කාලවලදී ඇතැම් බුදුවරුන්ගේ කල්පයන්හිදී බුදු සමයන්හිදී ලක්ෂ ගණන් අවුරුදු ආයුෂ නැති මිනිස්සුත් ජීවත් වුණ බව අපිට හිතන්න පුළුවන්කම තියෙනවා මේ අනුව. ඊළඟට චාතුම් මහා රාජිකානම් පන දේවානං දිබ්බානි පංචවස්සසතානි ආයුප්පමානං මනුස්ස ගණනාය නවුති වස්සසත සහස්සප්පමානං හෝති. ඔන්න ඊට පස්සේ කතා කරනවා එක් එක් දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය ගැන. එක් එක් දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය ගැන. මොකද්ද කියන්නේ? චාතුම් මහා රාජිකානං පන චාතුම් මහා රාජිකානං දේවානං පන චාතුම් මහා රාජිකානං දේවානං පන දිබ්බානි පංච වස්ස සතානි
දිබ්බානි පංච වස්ස සතානි චාතුම් මහා රාජිකානං දේවානම් පන දිබ්බානි පංච වස්ස සතානි ආයුප්පමානං ආයුප්පමානං මනුස්ස ගණනාය මනුස්ස ගණනාය නවති වස්ස සත සහස්සප්පමානං හෝති නවති වස්ස සත සහස්සප්පමානං හෝති. එතකොට ඔන්න මේ එක් එක් දිව්‍ය ලෝකවල වාසය කරන සත්වයින්ගේ ආයුෂ ප්‍රමාණය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඒ අතරින් ගත්තාම චාතුම් මහා රාජිකානම් මේ චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේහි වාසය කරන දේවානං පන දෙවියන්ගේ වනාහි දිබ්බානි පංචවස්ස සතානි දිව්‍යමය වූ වර්ෂ පංච වර්ෂතානි 500ක් දිව්‍යමය වර්ෂ 500යි ඒගොල්ලන්ගේ ආයුෂ ප්‍රමාණය ආයුප්පමානං ආයුෂ ප්‍රමාණයයි. මනුස්ස ගණනාය ඒක අපි ආදේශ කළොත් එහෙම මනුෂ්‍ය ලෝකයට නවති වස්ස සත සහස්සප්පමානං හෝති අවුරුදු 90 ලක්ෂයක් මනුෂ්‍ය ලෝකේ වර්ෂ වලින් ගත්තාම අවුරුදු 90 ලක්ෂයක් චාතුම් මහා රාජික දෙවිවරුන්ගේ ආයුෂ කාලය පමණ වේ. සහසප්පමානං හෝති. මෙහි මිනිස්යන්ගේ වර්ෂ ගණනායෙන් 50 අවුරුද්දෙක් මේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ එක් දවසක් වෙයි. ඒතර මනුෂ්‍ය ලෝකේ අවුරුදු 50ක් මනුෂ්‍ය ලෝකේ අවුරුදු 50ක් චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ එක දවසයි. එසේ වූ දවසින් 30 දවසක් මාසයක් වෙයි. එතකොට මේ වගේ දවසකින් දවස් 30ක් මාසයක් වෙනවා. එහෙනම් අවුරුදු 50 ඒවා 30ක්. අවුරුදු 1500ක්. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1500ක් තමයි දිව්‍ය ලෝකයේ නැත්නම් චාතුම් මහා රාජික දිව්‍ය ලෝකයේ මාසයක් වෙන්නේ. එසේ වූ මාස 12ක් අවුරුද්දෙක් වෙයි. එහෙනම් ඒ විදිහේ ඒවා 1500 ඒවා 12ක් අවුරුද්දක් වෙනවා. එසේ අවුරුද්දෙන් 500ක් අවුරුදු ඒ දිව්‍ය ලෝකයේ පරමායුෂ. ඒතර ඒ විදිහේ ඒවා 500ක් කියලා ගත්තාම එතකොට අපිට පැහැදිලි අවුරුදු 90 ලක්ෂයක් මනුෂ්‍ය වර්ෂ ගණනායෙන් 90 ලක්ෂයක් අවුරුදු පමණ වේ යන බව. ඒතර අවුරුදු 90 ලක්ෂයක් මනුෂ්‍ය ලෝකේ වර්ෂ වලින් ගත්තාම දිව්‍ය ලෝකේ පරමායුෂ නැත්නම් චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ පරමායුෂ හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තතෝ චතුග්ගුණං තාවතින්සානං තතෝ චතුග්ගුණං යාමානං තතෝ චතුග්ගුණං තුසිතානං තතෝ චතුග්ගුණං නිම්මාන රතේනං තතෝ චතුග්ගුණං පරනිම්මිත වසවත්තේනං දේවානං ආයුප්පමානං. එතකොට චාතුම් මහා රාජික දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය වගේ සිව් ගුණයකින් වැඩි වෙන්න ඕන තාවතින්ස දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය. මේකේ පැහැදිලි අර්ථය නිසා වෙන් වශයෙන් අපිට දක්වන්න දෙයක් නැහැ. ඊළඟට තතෝ චතුග්ගුණං යාමානං තාවතින්ස දෙවිවරුන්ගේ ආයුෂ් ප්‍රමාණය යම් ප්‍රමාණයක්ද ඒ වගේ සිව් ගුණයකින් වැඩි යාම දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂ් ප්‍රමාණය. ඒ වගේම තතෝ චතුග්ගුණං තුසිතානං. ඒතර යාම දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ගේ ආයුෂ් ප්‍රමාණය වගේ සිව් ගුණයකින් වැඩි
තුසිත දිව්‍ය ලෝකයේ දෙවරුන්ගේ ආයුෂ ප්‍රමාණය. තතෝ චතුග්ගුණං නිම්මාන රතේනං තුසිත දිව්‍ය ලෝකයේ වාසය කරන දෙවරුන්ගේ ආයුෂ ප්‍රමාණය වගේ සිව් ගුණයකින් වැඩි නිර්මාණ රතේ දිව්‍ය ලෝකයේ දෙවරුන්ගේ ආයුෂ ප්‍රමාණය. තතෝ චතුග්ගුණං පරනිම්මිත වසවත්තේනං නිම්මාන රතේ දිව්‍ය ලෝකයේ දෙවරුන්ගේ ආයුෂ වගේ සිව් ගුණයකින් වැඩි පරනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයේ වාසය කරන දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය. එතකොට දැන් බලන්න චාතුම් මහරජික දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ගත්තොත් එහෙම අපි මුලින් සාකච්ඡා කරා මනුෂ්‍ය ලෝකේ වර්ෂ වලින් 90 ලක්ෂයක් වෙනවා කියලා. එහෙනම් ඒ 90 ලක්ෂය හතරෙන් වැඩි කරන්න ඕන තවතිසා දිව්‍ය ලෝකයේ දෙවරුන්ගේ ආයුෂ ප්‍රමාණය හදාගන්න. ඒ එන පිළිතුර හතරෙන් වැඩි කරාම ඔන්න යාම දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂ ලැබෙනවා. ඒ එන පිළිතුර හතරෙන් වැඩි කරාම තුසිත දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂ වැඩෙනවා. ඒ එන පිළිතුර හතරෙන් වැඩි කරාම නිම්මාන රතේ දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය ලැබෙනවා. එසේ ලැබෙන පිළිතුර නැවත හතරෙන් ගුණ කිරීමෙන් පරනිම්මිත වසවර්ති දෙවිවරුන්ගේ ආයුෂ කාලය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන කිව්වේ ඒ කාරණාව තතෝ ඒ තවතිසා දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය චතුග්ගුණං චතුර්ගුණ ආයුෂේ සමස්තයක් වශයෙන් ගත්තාම දැන් මෙතන කතා කරනවා තතෝ ඒ චාතුම් මහරජික දේවතාවුන්ගේ ආයු ප්‍රමාණය චතුග්ගුණං දිවස සංවත්සරයන්ගේ ද්විගුණ වශයෙන් චතුර්ගුණ වූ ආයුෂේ තාවතින්සානං තවතිසා වෙස් දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය. එතකොට ඒ අයගේ දිව්‍ය වර්ෂ ගණන් 1000ක් අවුරුදු වෙනවා. මනුෂ්‍ය ගණනෙන් 3.60 ලක්ෂයක් වෙනවා. කෝටි 3.60ක්. ඒ වගේම තවතිසා වෙස් දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයෙන් චතුග්ගුණං ඒ සමානයි 4 ගුණයකට මේ විදිහට ගත්තාම දිව්‍ය වර්ෂ 2000ක් බවට පත් වෙනවා. මනුෂ්‍ය ගණනෙන් ගත්තොත් එහෙම තුදුස් කෙල 40 ලක්ෂයක්. මේ ආදී වශයෙන් දීර්ඝ වශයෙන් අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්, ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. හතරෙන් ගුණ කරන්න තියෙනවා. ඊළඟට නවසතං චේකවීස වස්සානං කෝටියෝ තතා වස්සසත සහස්සානි සට්ටිච වසවත්තේසු. ඊට පස්සේ වසවත්තේසු වසවර්ති දිව්‍ය ලෝකේ වසවත්තේසු වස්සානං වර්ෂයන්ගේ නවසතංච කෝටියෝ නවසතංච කෝටියෝ නවසතංච කෝටියෝ ඒකවීසංච කෝටියෝ ඒකවීසංච අංක 5 6 කියලා අපිට කෝටියෝ කියන එක ගන්න ඕන මෙතනදී. ඊළඟට තතා සට්ටිච වස්ස සත සහස්සානි තතා සට්ටිච සත සහස්සානි වස්සානි 9 10. එතකොට මේ වසවර්ති දිව්‍ය ලෝකයේ ආයුෂ ප්‍රමාණය ගැන තමයි මේ ගාථාවෙන් කියන්නේ. වසවත්තේසු නැත්නම් අපි කියන පරනිර්මිත වශවර්ති කියන දිව්‍ය ලෝකයේ වස්සාන මනුෂ්‍ය ලෝකයේ වර්ෂයන් වලින් නවසතංච කෝටියෝ. ඒත් කෝටි 900ක්. කෝටි 900ක්. ඒ වගේම ඒකවීසංච කෝටියෝ 21 කෝටියක්. තතා එසේම සට්ටිච්ච වස්ස සත සහස්සානි අවුරුදු 60 ලක්ෂයක් වන්නේය. මනුෂ්‍ය ගණනෙන් ගත්තහම 921 කෝටි 60 ලක්ෂයක්.
කෝටි 921යි ලක්ෂ 60ක් අවුරුදු පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය හැටියට මේ ගාථාවෙන් දක්වලා තියෙනවා. එතකොට අපි සියලුම දිව්‍ය ලෝකවල ආයුෂ විදිහට කතා කරා. ඊළඟට පඨමඥාන විපාකං පඨමඥාන භූමියං පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තති. තථා ဒ ුතියඥාන විපාකං තතියඥාන විපාකංච ဒ ුතියඥාන භූමියං තතියඥාන විපාකං තතියඥාන භූමියං පංචමඥාන විපාකංච චතුත්ථඥාන විපාකං. මේ ආදී වශයෙන් භූමි සම්බන්ධයෙන් ඉදිරිපත් වන තොරතුරක් මෙතන කතා කරන්නේ. පඨමඥාන විපාකං ප්‍රථමාඥාන විපාකය පඨමඥාන භූමියං ප්‍රථමඥාන භූමියෙහි දකින්න පුළුවන්. පටිසන්ධි භවංග චුති වශයෙන් ප්‍රතිසන්ධි වශයෙන් භවංග වශයෙන් සහ ඒ කියන්නේ ප්‍රතිසන්ධි හට ගැනීම භවංග පැවැතීම චුති නැතිවීම වශයෙන් පවත්තති පවති. ဒ ුතියඥාන විපාකං ဒ ුතියඥාන විපාකය තතියඥාන විපාකංච තෘතියඥාන විපාකයේද ဒ ුතියඥාන භූමියන්. එතකොට 2යි 3යි කියන විපාක. ඒ කියන්නේ ද්විතීයඥාන විපාක සහ තෘතියඥාන විපාක ඒ වගේම ဒ ුතියඥාන භූමියන් ද්විතීයඥාන භූමියෙහි දැක් ගන්න පුළුවන්. තථා එසේම චතුත්ථඥාන විපාකං චතුර්ථඥාන විපාක තතියඥාන භූමියං තෘතියඥාන භූමියෙහි දැක් ගන්න පුළුවන්. පංචමඥාන විපාකංච පංචමඥාන විපාකයේද චතුත්ථඥාන භූමියං චතුර්ථඥාන භූමියෙහි ප්‍රතිසන්ධි වශයෙන් ඒ වගේම භවංග පැවැත්ම වශයෙන් සහ චුති විනාශ වීම වශයෙන් දැක් ගන්න පුළුවන්. එක් එක් භූමි වලට අදාළව ඒ ධානයන්ගේ විපාකයන් වලට අනුරූපීව චුතිය පටිසන්ධිය සහ භවංගයේ සිදුවන ආකාරය ගැන තමයි එතනදී සාකච්ඡා කරන්නේ. හරි. එතකොට මෙන්න මේ කාරණාවන් පිළිබඳව දැන් අපි සාකච්ඡා කරනකොට විශේෂයෙන් මේ කොටසේදී අපිට හමු වෙච්ච කාරණාවන් දිහා බලනකොට මූලික වශයෙන්ම අද පාඩමේදී කතා කරන ලද්දේ මේ දිව්‍ය ලෝකයේ දෙවියන් සහ මනුස්ස ලෝකයේ මිනිස්යන් අතර ආයුෂ ප්‍රමාණයන්හි තියෙන වෙනස පිළිබඳව තමයි මුලින්ම අපි ගොඩක් දුරට කතා කරේ. එතකොට ඒ නිසා මෙතනදී අපි ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දෙව්ලොව සහ මනුලොව ආයු ප්‍රමාණය සම්බන්ධ තොරතුරු අභිධම්මත්ත සංග්‍රහය ඇසුරෙන් පෙන්වා දෙන්න. එතකොට අපි දිව්‍ය ලෝක 6ම සම්බන්ධ කරලා මනුස්ස ලෝකයේ ආයුෂ ප්‍රමාණයත් එක්ක ගලපලා අපි මේ පාඩමේදී සාකච්ඡා කළා. ඒ ගැන අදහසක් ලිවීම තමයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි අභිධම්මත්ත සංග්‍රහයේ පවත්ති සංග්‍රහ විභාග. එතකොට මේ කියන තොරතුරු ඉදිරිපත් උනේ පවත්ති සංග්‍රහ විභාග කියන පරිච්ඡේදය තුළ. එතකොට මේ පවත්ති සංග්‍රහ විභාග කියන පරිච්ඡේදයේ ව්‍යූහය මොකක්ද? ඒක සකස් වෙලා තින්නේ කොහොමද? මොකක්ද ඒකේ අන්තර්ගතය කියන්නේ කියන කාරණාවන් පිළිබඳව තමයි මෙතනදී අදහසක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අද දවසේදී සාකච්ඡා කරපු කාරණාවන් පිළිබඳව ඔබ වහන්සේලාගේ ඒ වගේම අපේ දරුවන්ගේ අවධානය යොමු කරලා මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කරන්න හැකියාව තියෙනවා. හොඳයි. එහෙමනම් අද දිනට නියමිත පාඩම මෙතකින් સમાપ્ત කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක්. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය